समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට ඔබට ලැබෙන පින්බර හෝරාවක් ඉරිදා හිරු සදහම් උදෑසන එක්ක මේ මොහොතේ ඔබට ජීවිතයේ අවබෝධය පිණිස ලැබෙන කල්යාණ මිත්‍ර මේ ගුවන් කාලය ඔබ හැම දෙනෙකුටම පින්වත්නි ඔබේ හිතසුව පිණිස ඔබේ යහපත පිණිස අර්ථය පිණිසම හේතු ආසනා වෙත්වා කියලා හැම දෙනෙකුටම ආශිර්වාද කරමින් සියලු දෙනාට උතුම් නිරෝගී සුවය සැලසෙත්වා කියලා සෙත් පතනවා. අපි අද පින්වත්නි අපේ ජීවිතේට විටින් විට අපි සාමාන්‍ය ජීවිතේ ඇසුරු කරන නොයෙක් දෙනාගේ ගති ලක්ෂණත් එක්ක එන පීඩන සමහර වෙලාවට මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැති විදිහේ ඇහෙන කියන දේවල් එක්ක ඔවුන්ගේ හිතවලට එන විවිධ අපහසුතා කොහොමද හිත රැකගෙන ඒවට මුණ දීලා ඒ දේවල් වලදී පින්වත්නි අපේ ජීවිතේ යම් අපහසුතාවයකට පීඩනයකට අපේ හිත ගේන්නේ නැති වෙන විදිහට අපි හැසිරෙන්න ඕනේ කොහොමද කියන එක ගැන ටිකක් සාකච්ඡා කරන්න ඕනේ කියලා හිතුවා. පසුගිය දවස්වල ඇති වෙච්ච එක්තරා දැක්ක සිද්ධියක් එක්ක. දැන් බොහෝ විට අපිට දුරකථන ඇමතුම් දෙන්නේ යම්කිසි කාරණාවකට ඔය ධර්මදේශන අහන අය බොහෝ දෙනා අතරේ. එතකොට සමහරු අපි දන්න අය සමහරු අපි නොදන්න අය. ඉතින් ඔහොම මේ බණහන අය කතා කරද්දී එක්ක ඒගොල්ලන්ට තියෙන මොනවා හරි ප්‍රශ්නයක් විසඳ ගන්න වෙන්න පුළුවන්. මෑත කාලේ කාලීන කාරණයක් සම්බන්ධ අපිට ඒ වගේ නොයෙක් දුරකථන නැමතුම් ආපු ප්‍රබල සිද්ධියක් වුණා පින්වත්නි. ස්වාමින් වහන්සේලාගේ හඬපට ගැන. මේ හාමුදුරුවරුන්ගේ හඬපට ගැන කතාවක් මිනිස්සු අපෙන් විමසනවා සන්නහස මේවා ඇහෙනකොට අපේ හිතේ තද පීඩනයක් ඇති වෙනවා. අපිට හරි අපහසුතාවයක් ඒක. ඒ වගේ දේ අහන්න අපි කැමති නෑ. විශේෂයෙන්ම අපි ගරු කරන ස්වාමීන් වහන්සේලාට ඒ වගේ නිନ୍ଦා අපහාස ඇහෙනකොට අපි කොහොමද සන්නහස මෙතෙන්දී ඒ දිහා ඉවසන්නේ? කොහොමද අපි එතෙන්දී ධර්මයේ ඔස්සේ හිත රැකගන්නේ? අපිට ඒ වෙලාවට සන්නහස ඉවසීමක් එන්නේ නැහැ. ඒව ඇහෙනකොට අපේ හිතේ තද කේන්තියක් එනවා. තරහක් එනවා. මට එක මහත්තයෙක් කිව්වා සතියක් විතර තිස්සේ මේ සිද්ධිය වෙච්ච දා ඉඳලා හරියට නිින්ද ගියවත් නෑ. එතුමා ඇවිල්ලා ඉංජිනේර මහත්තයෙක්. ඉංජිනේරුවෙක් කියන්නේ පින්වත්නි යම්කිසි දෙයක් හිතලා තේරුම් ගන්න පුළුවන් අවබෝධයක් තියෙන මිනිසෙක්. හැබැයි ඒ වගේ අය පවා මට කතා කරන නිින්ද යන්නේ හිතේ හරි තද පීඩනයක් ඇති වෙනවා. මේ වගේ දේ ඇහෙනකොට කලකිරීමක් ඇති වෙනවා. අපි කොහොමද මෙතෙන්දී සන්හංශ ඒ දිහා බලන්න ඕනේ? පින්වත්නි ඇත්තටම මේ ලෝකේ ඔබට සාමාන්‍යයෙන් විවිධ දේ දිහා බලන කෝණයක් තියෙනවා. දැන් අපි හිතමු වෛද්‍යවරයෙක් කියන කෙනා ගැන අපේ හිතේ ඇඳිච්ච චිත්‍රයක් තියෙනවා. වෛද්‍යවරයෙක් හැසිරෙන්න ඕනේ කොහොමද කියලා අපි විසින්ම අපේ මනසේ ඇඳගත්ත යම් ආකල්ප තියෙනවා. වෛද්‍යවරයෙක් කියන්නේ ධනවත් කෙනෙක්,
යම් කිසි විදිහකට ඔහුට සල්ලි භාග්‍ය තියෙනවා, වාහනයක් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් නම් තියෙනවා. දැන් ඔබ හිතන්න හොඳට ඉගෙනගත්ත හොඳ තත්ත්වයක ඉන්න වෛද්‍යවරයෙක් බස් එකක යනවා දැක්කට පස්සේ ඔබට නිකම්ම අර ප්‍රශ්නාර්ථයක් එනවා. වෛද්‍යවරයෙක් නම් එයාට වාහනයක් තියෙන්න බෑ. ඇයි ආ බස් එකේ යන්නේ? ඒතර වෛද්‍යවරයෙක් සාමාන්‍යයෙන් සමාජය තුල කතා බහ කරන විදිය ගැන අපේ හිතේ තියෙන ආකල්පයක්. වැදගත් විදිහට කතා කරනවා ඇති ඒ අය. අපි හිතින් හදාගත්ත ආකල්ප තියෙනවා. ගුරුවරු ගැන අපිට තියෙන ආකල්පයක්. ගුරුවරයෙක් කිව්වට පස්සේ ගුරුවරයා හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. ගුරුවරයා කතා බහ කරන්න ඕන විදිහක් තියෙනවා. ඒ වගේම මේ හාමුදුරුවරු කිව්වට පස්සේ අපේ මනසේ තියෙනවා හාමුදුරුවරුන්ගේ ක්‍රියාකලාප මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. හාමුදුරුවරුන්ගේ හැසිරීම මෙහෙම තියෙන්න ඕනේ. හාමුදුරුවරු කතා බහ කරන්න ඕනේ මේ විදිහට. හාමුදුරුවරු වඩින්නේ මේ විදිහට. අපි මනසේ ගොඩනගාගත්ත ආකල්ප තියෙනවා පින්වත්නි, චිත්‍රයක් තියෙනවා මෙන්න මේ විදිහටයි ඒ භූමිකාවල ඇත්තෝ හැසිරෙන්න ඕනේ කියලා. එදර අපිට ඒ ආකල්ප වලට පටහැනි දෙයක් ඇහුනොත්, දැක්කොත්, පෙනුනොත් අපේ මනසේ පින්වත්නි ඒක තිගැස්මකට, යම්කිසි හිතේ පීඩනයකට සමහරලාට ඒක බලපානවා, තරහ ඇති වෙනවා. අපි ඉස්සෙල්ලාම එක දෙයක් තේරුම් ගන්න ඕනේ. මේ ලෝකේ සමහරු තමන්ගේ භූමිකාවට අර ලෝකෙට පෙන්වන්න ඒ අදාළ භූමිකාව වෙනුවෙන් ඇතැම් අය ඒ චරිතය ස්වභාවයෙන්ම තමන් තුළ ගොඩ නගා ගන්නවා. හැබැයි සමහරු පින්වත්නි ඒ භූමිකාවට ගැලපෙන චරිතය ගොඩ නගා ගන්න අමෝතු වෑයමක් ගන්නවා. දැන් මෙහෙම හිතන්නකෝ, හාමුදුරු කෙනෙක්ගේ හැසිරීමක තියෙන්න ඕන සංසුන් ක්‍රියාකලාප, ශ්‍රමණ සාරුප්‍ය කියලා එකක් තියෙනවා. ඒ ශ්‍රමණ සාරුප්‍යයත් එක්ක උන්වහන්සේලාගේ කතා කරන ස්වභාවය, උන්වහන්සේලා හිතන විදිහ, උන්වහන්සේලාගේ හැසිරෙන විදිහ, මේ ඔක්කොම අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති කියලා කියනවා. ඒ ආකල්ප අන් අයට වඩා වෙනස්, උසස් ආකල්ප උන්වහන්සේලාගේ තුලින් එන්න ඕනේ එළියට. ඒක තමයි ඇත්ත ස්වභාවය. හාමුදුරු කෙනෙක්ගේ ආකල්ප අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති. අනිත් අයගේ ස්වභාවයෙන් නෙමෙයි. බාහිර ලෝකෙ මිනිස්සු ගැහුවොත් ගහන්නම් කියන විදිහට, බැන්නොත් බයින්නම් කියන විදිහට ඒ අනිත් අයගේ තියෙන ආකල්ප වලට වඩා වෙනස් ආකල්ප, ඒ කියන්නේ වෙනස් කියන එකෙන් අදහස් කරන්නේ උසස් ආකල්ප භික්ෂුවකට තියෙන්න ඕනේ. ඒක තමයි බුද්ධ අවවාදය. හැබැයි ඇතැම් භික්ෂුවක් තුළින් පින්වත්නි ඔය කියන විදිය අන්‍ය වූ ආකල්ප වලට ඉක්මවා ගිය උසස් ආකල්ප, බාහිර ලෝකයේ සාමාන්‍ය මිනිස්සු පවත්වන ස්වාභාවික ආකල්ප වලට වඩා උසස් ආකල්ප ඇතැම් කෙනෙක් තුල ගොඩනගා ගන්න අමුතුවෙන් වෑයම් කරත් සමහර විට පින්වත්නි ඇතැම් ස්වාමීන් වහන්සේලා බුද්ධ කාලේ පව වැඩ ඉඳලා තිනවා. මේ ඒ හාමුදුරුවෝ අර අපි සමාජයේ සාමාන්‍යයෙන් දකින ආකල්ප වලට වඩා පටහැනි වෙනස් හැසිරීම් තීච්ච චරිත. අපි ඒව ගැන ටිකයි ඉදිරියේදී කතා කරමු. මවා ගන්න අය ඉන්නවා. දැන් සමහරට අපි හිතමු පෘථග්ජන හාමුදුරු කෙනෙක්, උන්වහන්සේ ඇවිල්ලා නොහික්මුණු සිතුවිලි හසුරන හාමුදුරු කෙනෙක්. ඒතර ඒ හාමුදුරුවෝ සමහරට මේ අර ඇතුලෙන් එකක් පිටින් එකක් කියලා කියනවා වගේ තමන් තුල තියෙන නොහික්මිච්ච අසංවර වෙච්ච සිතුවිලි, හැසිරෙන විදිහ, වචන, අභ්‍යන්තරයේ ඔක්කොම තියාගෙන පින්වත්නි පිටට සමහර විට හරි සංසුන් විදියට පෙන්වන්නත් පුළුවන්. පිටින් හරීම සංවරයි කියලා පේනවා. අන්න ඒ වගේ චරිත සහ විවිධ විදිහට හැසිරෙන චරිත 4ක් ගැන බුදුරජාණන් වහන්සේ උපමා 4ක් එක්ක පෙන්වනවා පින්වත්නි අංගුත්තර නිකායේ සූත්‍රයක. මේ හාමුදුරුවන්ගේ ස්වභාවය උන්වහන්සේ ඒක උපමා කරන්නේ අඹ ගෙඩි වලට. මේ ලෝකේ සමහර අඹ ගෙඩි තියෙනවා කිව්වා. ඒ අඹ ගෙඩි ඇත්තටම අමුයි. ඒක පිටිනුත් අමුයි කියලා පේනවා. ඔන්න එක පළවෙනි අඹ ගෙඩිය කියලා හිතා ගන්නකො. තව අඹ ගෙඩියක් තියෙනවා කිව්වා. ඒ අඹ ගෙඩිය අමුයි. හැබැයි පිටින් පේන්නේ ඉදිලා වගේ. එහෙම අඹ තියෙනවා සමහර වෙලාවට පිටින් හොඳට කහ පාටට ඉදිලා වගේ පේනවා, බලනකොට කපල බලද්දී ඇතුළ අමුයි.
තව අඹ ගෙඩියක් තියෙනවා. ඉදිලා වගේ පේනවා. ඇත්තටම ඇතුලෙත් ඉදිලා. ඒ කියන්නේ ඉදිච්ච අඹ ගෙඩියක්. තව අඹ ගෙඩියක් තියෙනවා. අමුයි වගේ පිටින් පේන්නේ. හැබැයි ඇතුලේ ඉදිලා. එතකොට පින්වත්නි මේ අඹ ගෙඩි හතරට බුදුරජාණන් වහන්සේ හාමුදුරුවරුන් උපමා කරනවා. යම් කිසි භික්ෂුවක් ඉන්න පුළුවන් කිව්වා ඒ භික්ෂුවගේ ඇතුලේ කිසිම ධර්මයේ ගැන අවබෝධයක් නැහැ. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැහැ. සාමාන්‍ය පටු හිතක් තියෙන අසංවර හිතක් තියෙන හාමුදුරු කෙනෙක්. දැන් මේ හාමුදුරුවන්ගේ ඒ අසංවර ස්වභාවය නොහික්මුණු ස්වභාවයේ අභ්‍යන්තරයේ තියෙන අනවබෝධයේ ස්වභාවය එළියටත් ඒ විදිහටම පේනවා. ක්‍රියාකලාපවල හැම පේනවා. කතා කරන ඒවා ඒ විදිහටම තමයි අර නොහික්මුණ ගතිය පිටිනුත් පේනවා කතා බහ හැසිරීම් සියල්ලේ. ඒ හාමුදුරුවන්ව බුදුරජාණන් වහන්සේ උපමා කළේ පින්වත්නි ඇතුළත් තමයි පිටත් තමයි කියපු අඹ ගෙඩිය වගේ කිව්වා. බැලුවම අවංකයි ඉතින් අව්‍යාජයි. ඒ හාමුදුරුවන්ගේ ඇතුලේ තියෙන නොහික්මිච්ච ගතිය ඒ හාමුදුරුව පිටිනුත් පේනවා. බොරුව නැහැ. ඒක එක පැත්තකට ඇතුළ අමුයි පිටත් තමයි. ඒක හොඳයි කියනෝ නෙමෙයි. නමුත් අව්‍යාජයි. අව්‍යාජ කෙනා යම් කිසි දවසක අවබෝධයටපත් වෙන්න ලේසි. ඒ බොරු කරන්නේ නැහනේ. එයා ලෝකෙට ඇතුලේ නොරහත් ගතියක් තියාගෙන ලෝකෙට බොරුවට රහත් ගතිය පානවා නම් එයාට කවදාකවත් ඇතුලේ තියෙන නොරහත් ගතිය නැති කරගන්න බෑ. ඒ ව්‍යාජ ස්වභාවයේ ලෝකෙට බොරු කරන ස්වභාවය නිසා ඇතුලේ ගුණධර්ම කවවම දාකවත් ගොඩනගා ගන්න බෑ ඒ බොරුව නිසා. එතකොට ඔන්න ඔය කියපු ඇතුළත් තමයි පිටත් තමයි කියන භික්ෂුව හරියට අර අඹ ගෙඩියේ ස්වභාවය අර කියපු පළවෙනි අඹ ගෙඩිය වගේ. ඊට පස්සේ අපි ඔබට කිව්වා ඇතුළ අමුයි පිට ඉදිලා. අන්න ඒ වගේ තමයි කියනවා අභ්‍යන්තරේ බැලුවම කිසිම අවබෝධයක් නැහැ. නොහික්මිච්ච හිතක් තියෙන අසංවර හිතක් තියෙන කෙනෙක්. හැබැයි ලෝකෙට පෙන්නනවා හරි සංවරයි වගේ බොහෝම සාන්තදාන්තයි වගේ හරි සිල්වත් වගේ බොහොම අවබෝධකින් යුක්තයි වගේ ලෝකෙට කතා බහේ හැසිරීමෙන් පෙන්නනවා. ඒ ඇවිල්ලා ඇතුළාමු පිට ඉදුනාසේ පෙන්නන අඹ ගෙඩිය වගේ පින්වත්නි. තන්නිකර බොරුකාරයෙක්. එතකොට දැන් මේ අඹ ගෙඩි හතර ගැන අපි යම්කිසි හොඳ නරක කියන එකේ බෙදීමක් කළොත් එහෙම නරකම තැනට දාන්න වෙන්නේ අන්න ඒ අඹ ගෙඩිය හා සමාන හාමුදුරුවෝ. ඒ කියන්නේ ඇතුලේ තියෙන නොහික්මිච්ච ගතිය නැති කරගන්න නැතුව බොරුවට පිටින් සංවරකම් පෙන්නලා මිනිසුන් රවට්ටනවා. එතකොට ඒ ඇවිල්ලා දෙවනි අඹ ගෙඩිය හා සමානයි. ඇතුළ අමුයි පිට ඉදිලා. ඊට පස්සේ තුන්වෙනි එක අපි කිව්ව ඔබට මේ ඇතුළත් ඉදිලා පිටත් ඉදිලා. දෙපැත්තෙන්ම පැහැදිලි ඉදිච්ච අඹ ගෙඩිය. අන්න මේ හතර දෙනාගේ හොඳම හාමුදුරුවෝ කියන්න පුළුවන් චරිතේ. ඒ කියන්නේ පින්වත්නි අභ්‍යන්තරේනුත් අවබෝධයක පිහිටලා සංවර වෙච්ච සංසුන් හාමුදුරු කෙනෙක්. ඇතුළෙනුත් නිවිලා ඒ වගේම පිටිනුත් නිවිලා. කතා බහ හැසිරීම සියල්ලත් ශ්‍රමණ සාරුප්‍ය තුල අර අවබෝධයට සරිලන විදිහට හැසිරෙනවා. ඒ අභ්‍යන්තරයේ තියෙන අවබෝධයට අනුකූල විදිහට කතා බහ කරනවා. ඒ විදිහ තුලින් තමන්ගේ ජීවිතේ ගොඩනගාගත්ත බාහිර ලක්ෂණ ඒ හාමුදුරුවන්ගෙන් පේනවා. ඔන්න දෙපැත්තෙම ඉදිච්ච જાතිය අඹ ගෙඩිය වගේ හාමුදුරුවෝ. භික්ෂුවක් ඉන්න ඕනේ එතනනේ පින්වත්නි තමන්ගේ මානසික අවබෝධයත් තමන්ගේ මනස තුල ගොඩනගාගෙන ඒක බාහිරින් කායිකවත් ඒ හැසිරීම ඒ විදිහට දකින්න ලැබෙනවා නම් ලෝකයා ඒකට ප්‍රිය කරනවා. ඒ හාමුදුරුවෝ ලෝකයාට හිතසුව පිණිස හැසිරෙනවා. දැන් දානයක් දෙද්දී උනත් මිනිස්සු හොයන සිල්වත් හාමුදුරු කෙනෙකුට දානයක් දෙද්දී මහත්ඵල මහානිසංසයි කියවනේ. එතකොට ඔය ඇතුළත් ඉදිලා පිටත් ඉදිලා කියන හාමුදුරුවන්ට දානයක් දෙනකොට තියෙන ආනිසංස කවදාකවත් ගන්න බෑනේ. පිටින් බොරුවට සිල්වත්කම පෙන්නලා ඇතුලෙන් තියනවා නම් අසංවර නොහික්මිච්ච ගතිය. ඒ හාමුදුරුවන්ගේ පිටින් සංවරකම සිල්වත්කම පෙන්වුව ඵලයට පින්වත්නි දානයක් දුන්නම මහත්ඵල වෙන්නේ නැහැ ලෝකයට. එකම දේ අර පෙන්නන බොරුව නිසා ලෝකයා හිතනවා මේ හාමුදුරුවෝ හරි හොඳයි කියලා. හැබැයි පෙන්නුවට පින්වත්නි අර වගේ බොරු කරන අයට
බුදුරජාණන් වහන්සේ වදාළේ ව්‍යාජ කෙනාට කවදාකවත් මේ ශාසනයේ ධර්මාවබෝධයක් වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් තව එක අඹ ගෙඩියයි උපමාවේ අපිට දකින්න තියෙන කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒ තමයි අර ඇතුළ ඉදිලා පිට අමුයි. එහෙම අඹයක් තියෙනවා ඒකවා. සමහර අඹ ගෙඩි බලන්නකෝ ඇතුළ හොඳට ඉදිලා හැබැයි පිට කොළොම කළ පාටයි. නිකන් එක පාට බැලුවම හිතෙන්නේ මේක ඉදිලා නැහැ කියලා. හැබැයි හොඳට ඉදිලා තියෙන්නේ. ඒ જાතියේ හාමුදුරුවෝ ඉන්නවා ඒකවා. ඒ කියන්නේ පින්වත්නි අභ්‍යන්තරයෙන් හොඳට අවබෝධය තුළ පිහිටලා ඉන්නවා. ඒ හාමුදුරුවන්ට තියෙනවා ගොඩනගාගත්ත හොඳ ආකල්ප ධර්මාවබෝධය තුළ හික්මිච්ච සංවර ස්වභාවයක් අභ්‍යන්තරයේ තියෙන. හැබැයි පිටින් ඒක පේන්නේ නැහැ. කතා බහෙන් පේන්නේ නැහැ. හැසිරීමෙන් පේන්නේ නැහැ. ටිකක් අර හැසිරෙනකොට හිතෙන්නේ නොහික්මිච්ච හාමුදුරු කෙනෙක් වගේ. හැබැයි උන්වහන්සේ ඇතුලෙන් නිවිලා උන්වහන්සේ ඇතුලෙන් අවබෝධය තුළ පිහිටලා බුදුරජාණන් වහන්සේ වදාළ එහෙම භික්ෂුන් වහන්සේලාත් මේ ශාසනයේ ඉන්නවා. අන්න එතෙන්දී තමයි මිනිසුන්ට පින්වත්නි ගොඩක් වැඩ වරදින්නේ. ඇයි අර හාමුදුරු දැක්කට පස්සේ මිනිස්සු අපහාස කරනවා, නිඳා කරනවා. මේ වගේ අය මේ ශාසනයට මහ කැලලක්. මේ වගේ අය මේ ශාසනේ තියන්න හොඳ නැහැ. අපි ඒ වගේ අර ඇතැම් විට පින්වත්නි මිනිසුන්ගේ ජීවිතේ ඒ පිටින් බලලා ඇති කරගන්න අදහස ඔස්සේ අරහඳුරන්ට නිඳා අපහාස කරනවා. අන්තිමේදී අකුසල් රැස් කරගන්නවා. හැබැයි ඇතුලෙන් නිවිච්ච හාමුදුරු කෙනෙක්. හරි භයානකයි ඒ වගේ තැනකදී එහෙම හාමුදුරු කෙනෙක් වෙනුවෙන් මිනිස්සු අකුසල් රැස් කරගෙන නිරේපව උපදිනවා. කාතකට ඒක ගැටලුවක්. ඇතුලෙන් නිවිච්ච ස්වභාවය පිටින් පේන්නේ නැතිකම එක පැත්තකට ගැටලුවක්. එහෙම හාමුදුරුවෝ හැබැයි ඉන්නවා ශාසනයක මතක තියාගන්න. මම ඒකට උදාහරණ අපි කතා කරමු. දැන් බුද්ධ කාලෙම පින්වත්නි ඒ වගේ ස්වාමීන් වහන්සේලා බොහෝ වැඩ ඉඳලා තියෙනවා. සමහර වෙලාවට ඒ අර පිටින් අසංවර ගතිය පේන එකට සාංශාරික පුරුදු බලපානවා. ඇතුලෙන් අවබෝධය තුල හිටියට පිටින් අසංවර ගතිය පේන එකට සසරේ පුරුදු බලපාන. උදාහරණ කිහිපයක් ගමුකෝ මේක තේරුම් ගන්න. එක හාමුදුරු කෙනෙක් හිටියා. මේ හාමුදුරුවෝ රහතන් වහන්සේ නම. හැබැයි පින්වත්නි මේ මනුෂ්‍ය ජීවිතය ලැබලා අරහත්ත්වයට පත් වෙන්න පෙර ජීවිත ගණනාවක් එක දිගට ආත්ම 100 ගාණක් එක දිගට ගව ආත්ම ලැබලා තියෙන්නේ. හරක් වෙවි ඉපදී ඇවිල්ලා ඒ කර්ම විපාකේ අවසන් වෙලා මනුෂ්‍ය ජීවිතයක් ලබලා ගව ආත්ම වලින් මනුෂ්‍යාත්මයකට ඇවිල්ලා ඒ මනුෂ්‍යාත්මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ආත්මේ උන්වහන්සේ රහත් වෙනවා. පැවිදි වෙලා රහත් වෙනවා. නමුත් අර රහත් වෙලා හිටියත් සම්පූර්ණ කෙලෙස් ප්‍රහාණය කරලා මේ නික්ලේශී සම්පූර්ණ මනස නිවාගත්ත සංසුන් සංවර වෙච්ච මනසක් ඇති උත්තමයා අර සමහර ගව ලක්ෂණ නැති කරගන්න බෑ. ආත්ම 100 ගාණක් ගවාත්ම වෙච්ච එකේ ප්‍රතිඵලය. කොටින්ම කියනවා නම් පින්වත්නි භික්ෂුවකගේ මුඛයට අර ඉර මුදුන් වෙච්ච වෙලාවෙ ඉඳලා පහුවදා අරුණ නැගෙනකන් ආහාරයක් ගන්නෙ නෑනේ. ආහාරයක් කටේ තියාගන්නේ නෑ ඒ අතර කාලේ. විකාල භෝජනයෙන් වැළකිනවනේ. හැබැයි මේ හාමුදුරුවන්ගේ මේ රහතන් වහන්සේගේ කටේ හවසටත් කෑම තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? අර වළඳපුවා දිරවන්න කලින් උගුරට අත දාලා අරගෙන මේක අහද්දිත් ඔබට පිළිගොල්ලේද? හපහප ඉන්නවා. අර හරක් කෑම කටේ තියාගෙන හපහප ඉන්නවා වගේ මේ ස්වාමීන් වහන්සේ වළඳපුවා ආපහු උගුරෙන් කටට අරගෙන හපහප ඉන්නවා. මේක හරි අසෝබනයි. ඇහෙනකොටත් ඔබට අසෝබනයි. ඔබ හිතන්න කවුරු හරි කෙනෙක් ඔබට එහෙම දකින්න හම්බුනොත් එහෙම හරි කැතයිනේ. එක පැත්තකින් සීලෙට ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේලා මේ ගැන බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි මේ භික්ෂුව මේ කරන දේ හරිම පිළිකුල්. භික්ෂුවකට ගැලපෙන්නේ තියා ගිහියෙකුටවත් ගැලපෙන්නේ නැහැ මේ වගේ දේවල්. හැබැයි ඒ වෙලේ තමයි භාගතුන් වහන්සේ වදාළේ මේ මගේ ලයෝපම් පුතෙක් මෙමයි රහතන් වහන්සේ නම. මහණෙනි මේ ආත්ම ගානක් ආත්ම 500 ගානක් ගවාත්ම ලැබලා එක දිගට ඒ පුරුද්ද. ඊට පස්සේ පින්වත්නි ඔයගේ සසර පුරුදු නැති කරගන්න බැරි විදිහේ අර වචන වලින් හරිම අසංවර
විදියට හැසිරිච්ච හාමුදුරු කෙනෙක් තමයි පිළිඳවච්ච මහරහතන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ ඇවිල්ලා හාමුදුරුවරුන්ටත් හැම වෙලෙම කතරන්නේ මෙහෙවරෙන් ඵලයන්. ඔක තියපන් කාලකන්‍ය ඕවගේ වචන උන්වහන්සේගේ කටින් හැම වෙලෙම එළියට එනවා. මේ හාමුදුරුවරුන්ට පවා. ඔය සිංහල වචන ටිකම නෙමෙයි ඒ උන්වහන්සේ ඒ පාවිච්චි කරපු භාෂාවෙන් ඔය හා සමාන වචන. අර එන්න මේක තියන්න නෙමෙයි. මෙහෙවරෙන් ඕක තියපන් විදිහේ වචන. ඒ වගේ අසංවර අර භික්ෂුවට ගැලපෙන්නේ නැති නොහික්මිච්ච වචන. මේ වගේ වචන කතා කරද්දි මිනිස්සු පහදින්නේ අපහදිනවා. චිකේ හාමුදුරු කෙනෙක්ද මේ කතා කරන හැටි? හැම වෙලේම මිනිස්සු ඒ පිළිඳවච්ච මහරහතන් වහන්සේගේ වචන ඇහෙනකොට මිනිස්සු බයිනවා. හාමුදුරුවරු මූණ ප්‍රතු කරගන්න ඔය ඇහෙනකොට. ගොඩක් අය දැනන් හිටියේ නෑ රහත් වෙලා කියලා. පිටේ බෝඩ් එකක් ගහගෙන නෑනේ පින්වත්නි රහත් වෙලා කියලා. බුදුරජාණන් වහන්සේට සමහර සයන්හන්සලා ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ කතා කරන්න දන්නේ අර හාමුදුරුවෝ මහලකොට ගෝලියොත් හදලා නායක හාමුදුරුවෝ වගේ ඉන්න යෝනාට මහ හැසිරෙන විදිහ කතා කරන්නේ සෞත්තු විදියට බුදුරජාණන් වහන්සේ කියලා ගිහිල්ලා පැමිණිලි කරනවා නිතරම. බුදුරජාණන් වහන්සේ මතක් කළා ඔය රහතන් වහන්සේ නම නිකන් නෙමෙයි පින්වත්නි මහරහතන් වහන්සේ නම පිළිඳවච්ච කියන්නේ මහරහතන් වහන්සේ නම. ප්‍රශ්නේ මොකද්ද? ආත්ම ගානක් සේවකයෝ පාලනය කර මාන්නක්කාරකමින් හිටපු ප්‍රබල පුණ්‍ය විපාකයක් සසරේ අරගෙන ආපු බමුණු ආත්ම 500 ගානක් එක දිගට ලැබපු අතීතයේ අර සේවකයන් 100,000 ගණන් පාලනය කර ආපු ඒ වගේ කෙනෙක් මේ. අර සේවකයෝ 10 ගානක් පාලනය කරද්දී ඒ අයට හැමතිස්සෙම කතා බහ කරලා තියෙන ඒ වචන ස්වභාවයේ තාම පුරුද්දට එනවා. සසරේ පුරුද්දට. බව පුරුදු පින්වත්නි. මිනිස්සු බලන්න කොහොඳට එක එක්කෙනා එක එක වගේනේ ගිහියෝ ගත්තත් එක එක්කෙනා එක එක වගේනේ කතා බහ කරන ස්වභාවය. සමහරු හරි නිවිච්ච ස්වභාවයක් තියෙනවා ගිහි ගෙදර හිටිය. සමහරු ධර්මය දන්නෙත් නැහැ. ධර්මය දැනගෙන නෙමෙයි නිවිච්ච ස්වභාවයක් තියෙනවා. සමහරලාට නොතේරුණාට ඒ නිවුණු ගතියටත් සසර ස්වභාව බලපානවා. හැබැයි මේක කිව්වා කියලා තමන්ගේ තියෙන අර අසංවර නොහික්මිච්ච ගති සාධාරණය කරගන්න එපා ඔබ. කවදක්වත් මේ ශාසනයේ අර ඇතැම් හාමුදුරුවන්ගේ වැනි ක්‍රියාකලාප දැකලා බුදුරජාණන් වහන්සේම සාධාරණීකරණය කරේ නැහැ. උන්වහන්සේ ඒවට හිස් පුරුෂය කියලා ගරහා කරලා තියෙනවා. හැබැයි මේ ලින්දවච්ච මහරහතන් වහන්සේගේ ස්වභාවයේදී විතරක් භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා මේ මගේ ලය උපම් පොතෙක් ඔය සසරේ පුරුද්දා. රහත් උනත් ඇතැම් පුරුදු ඒ වගේ නැති වෙන්නේ නැති ගති තියෙනවා පින්වත්නි. ඒතර අපිට පේනවා පිළිඳවච්ච මහරහතන් වහන්සේ කියන්නේ ඇතුලෙන් හොඳට ඉදිච්ච අඹ ගෙඩියක් වගේ. හැබැයි පිටින් අමුයි. බැලුවම පහදින්නේ නැහැ. කතා කරන ස්වභාවය පිටින් අමුයි. කිසිම අවබෝධයක් නැහැ වගේ හැසිරෙන ස්වභාවයෙන්. එහෙම හාමුදුරුවරුත් මේ ශාසනයේ ඉන්නවයි කිව්වා. ප්‍රශ්නේ තියෙන අද සමහර හාමුදුරුවරු තමන්ගේ ඇතුලෙනුත් අමුයි පිටිනුත් අමුයි. නිකන් එහෙම අය සාධාරණීකරණය කරන්න පෙන්නනවා මේක මගේ සසර පුරුද්දා කියලා හිතාගෙන. හැබැයි මතක තියාගන්න ඇතුලෙන් අමුකම පිටින් අමු විදියට පේනවා නම් ඇතුලේ නොහික්මිච්ච ගතිය පිටින් වචන වලින් එළියට එනවා නම් ඒක අපිට සාධාරණය කරන්න බෑ සසර පුරුද්දක් කියලා. සමහරට අර ඇතුලේ තියෙන අමුකම හින්දා දන්නේ නැහැ. මේක අපිට සාධාරණය කරන්න පුළුවන් ඇතුලේ ඉදිලා තියෙන අයට විතරයි. අනිත් අය ගැන අපිට කියන්න බෑ. ඒ කියන්නේ ඇතුලේ ඉදිලා කියව මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා එක්ක අරහත්ත්වයට හෝ යම් මාර්ගඵලයකටපත් වෙලා ඇතුලෙන් නිවිලා සංවර වෙච්ච කෙනෙක්ට ඒත් එළියෙන් එනවනම් අසංවර ස්වභාවික වචන එහෙම ක්‍රියාකලාප අන්න එතකොට අපිට සසර පුරුද්දක් වෙන්නේ නැති කියලා කියත හැකි. ඔබ නිවන් දැකලා ඔබ රහත් වෙලා ඔබ මාර්ගඵල ලැබලා නැත්තම් ගිහි ගෙදර හෝ පැවිද්දෙක් හෝ වෙන ඔබ කිසිම මාර්ගඵලයක් ලැබලා ධර්මාවබෝධයකටපත් වෙලා නැත්තම් ඔබ හොඳට මතක තියාගන්න සමහරට ඔය ඔබේ එන නොහික්මිච්ච ගති සසර පුරුදු කියලා සාධාරණීකරන්න ලෑස්ති වෙන්න එපා. ඒ සමහරට අර ඇතුලේ තියෙන අමු ගතියම පිටින් අමු විදිහට පේනවා වෙන්න පුළුවන්. හැබැයි අපි අර අනිත් පැත්තත් ඔළුවේ තියාගමු. මෙහෙම 4 විදිහක හාමුදුරුවෝ මේ ශාසනයේ ඉන්නවා.
ඔබේ හිතට එනවා මේ හාමුදුරුවෝ මෙහෙමයි, අර හාමුදුරුවෝ හොඳයි. හැබැයි අපි එකක් තේරුම් ගමු. සමහර ලාට පින්වත්නි ඔය කොයි අවස්ථාවෙත් ඔය දෙගොල්ල ඇතුළෙම වැරදි තියෙන්නත් පුළුවන් නේ දෝෂය. ඒතර අපි මොකද්ද කරන්න ඕනේ? ඒ හාමුදුරුවන්ගේ වැරදි බල බල හොය හොය ඉන්න එකද අපි කරන්න ඕනේ? අපේ මනස එතකොට නිවෙනවද? ඔතන පාර්ශව දෙකකින් අපේ තුම අපි හොඳයි කියලා හිතාගන්න පාර්ශව ඉන්න පුළුවන්, නරකයි කියලා හිතාගන්න පාර්ශව ඉන්න පුළුවන්. ඔය පාර්ශව කොයි එකෙන් හරි පින්වත්නි අපේ මනසේ මෙන්න මේ හාමුදුරුවෝ හොඳයි මේ හාමුදුරුවෝ නරකයි කියලා බෙදාගන්න තැන අපේ මනස නිවෙනවද? අපේ මනසට සැනසීමක් එනවද? මම දැක්ක දේ තමයි මිනිස්සු ඔය බෙදා ගැනීම ඇතුලේ ප්‍රියමනාප සහ අප්‍රිය අමනාප කියන අන්ත දෙකටයි වැටලා තියෙන්නේ. එක හාමුදුරු කෙනෙක් ගැන අප්‍රිය අමනාපකමක් ඇති කරගෙන තව හාමුදුරු කෙනෙක් ගැන ප්‍රියමනාප ස්වභාවයක් ඇති කරගෙන. සමහර වෙලාවට මම දැක්කා බැනපු හාමුදුරුවෝ සහ බැනුම් අහපු හාමුදුරුවෝ කියලා කොටස් දෙක වෙන් කරලා ගත්තොත් සමහරු බැනුම් අහපු හාමුදුරුවන්ට ප්‍රියමනාප වෙච්ච කෙනා බැනපු හාමුදුරුවෝ ගැන අප්‍රිය අමනාපකමින් හිටියා. ඒ වගේම මම දැක්කා බැනපු හාමුදුරුවෝ ගැන ප්‍රියමනාපය උන්වහන්සේට ප්‍රියමනාපය ඉන්නෝනේ. දැන් මේ හාමුදුරුවෝ දෙනමම අපි දන්න කියන අපේ හිතවත් හාමුදුරුවෝ. එතකොට දැන් එතනදී අර බැනපු හාමුදුරුවෝ ගැන ප්‍රියමනාපය එතෙන්දි හිතනවා මෙහෙම. මං ගොඩක් වෙලාට දැක්කේ උන්වහන්සේ මෙතෙක් කරපු දේවල් මේ රටේ මොකක් හරි යම් කිසි පැත්තකින් මේ රටට ආරක්ෂාවට මොනවා හරි වැඩක් කරා. දැන් මේ කියන ඒවා මගේ මත නෙමෙයි. ඒ මිනිස්සු කියනවා. ඒ හාමුදුරන්ට ප්‍රියමනාපය කියනවා. ඒ හාමුදුරුවෝ වැඩක් කළා. ඒ හාමුදුරුවන් කරපු සියල්ල මේ වගේ එක රෙකෝඩින් එකකට ලඝු කරන්න බෑ. ඒ වගේ ඒවා පුද්ගලිකව කතා වෙච්ච නම් ඒව මොකටද එළියට දැම්මේ? ඒවා එළියට දාපුවා ඊට වැඩිය වැරදි. මේ වගේ දේවල් අර බැනපු හාමුදුරුවන්ට ප්‍රියමනාපය අතින් එළියට එනවා මම දැක්කා. ඒතකොට ඔන්න බැනුම් අහපු හාමුදුරුවෝ ගැන අප්‍රියමනාපකමක් ඒ අයගේ කටින් එළියට එනවා දැක්කා. බලන්න කොහොඳට හිතලා පාර්ශව දෙකයිනේ වැඩියෙන් හිටියේ. මේ පාර්ශව දෙකේ තියෙන්නේ එක අන්තයකට ප්‍රියමනාපේ අනිත් අන්තයට අප්‍රියමනාපේ. දැන් ඔබ හොඳට හිතලා බලන්න කොතනද ප්‍රියමනාපයක් අපේ මනසේ ගොඩ නැගෙන්නේ අප්‍රිය අමනාපේ කියන එක පින්වත්නි ඒ කාන්තෙන්ම එනවා. කාට හරි ප්‍රියමනාප වුණ ගමන් අප්‍රිය අමනාප කියන එකක් මනසේ හැදෙනවා. ඔබ හිතන්නේ අප්‍රිය අමනාපේ මනසේ හැදෙනකොට ඔබට එතන සැනසීමක් සතුටක් පහසුවක්ද තියෙන්නේ අපහසුවක්ද තියෙන්නේ? ඔබට එතන පීඩනයක් තියනවද නැද්ද? ඔබ හොඳට හිතලා බලන්න. අපේ මනසේ පින්වත්නි කාගෙන හරි අප්‍රියකමක් අමනාපයක් එනකොට අපේ හිතට ඒක හරි පීඩනයක්නේ. අපේ හිතට ඒක හරි අපහසුවක්නේ. එතකොට හාමුදුරු කෙනෙක් ගැන හෝ වේවා, ගිහියෙක් ගැන හෝ වේවා, දේශපාලකයෙක් ගැන හෝ වේවා ඔබේ මනසේ අප්‍රියකමක් අමනාපයක් ආවට පස්සේ ඔබට ඒක මහා හිතට අපහසුවක් පීඩනයක් වෙලා ඔබට හිත වද දෙනවනේ පින්වත්නි. ඒක නෙවෙයි මිනිස්සු කියන්නේ හාමුදුරනේ අපි බණ අහන අය අපිට අසවල් හාමුදුරුවෝ හරි ප්‍රියයි. ඒ හාමුදුරුවන්ට මෙහෙම බයිනවා ඇහෙනකොට අපිට පුදුම විදිහට මේක පීඩනයක් නින්දයක් නැහැ කියන්නේ ඇයි? මේ ප්‍රියමනාප අප්‍රිය අමනාප කියන දෙක ඇතුලේ මිනිස්සුන්ගේ හිත අන්ත දෙකෙන් දෙපැත්තට ඇද දෝලනයක්. ප්‍රිය අප්‍රිය කියන එක මනාප අමනාප කියන එක මනසේ ගොඩ නැගුණම නින්ද යන්නේ නැහැ. ඒක හිතට හරි බරයි. මොකද එතන තියෙන්නේ කෙලෙස්. නින්ද යන්නේ සැනසීමක් යන්නේ ওই දෙකේම නෙමෙයි මැද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්න කෙනා ඉන්න ඕනේ මැද. කොහොමද මැදට එන්නේ? ඔබ යම් තැනක ප්‍රියක් තියනවාද ඒ ප්‍රිය මැදට එන තැනට ගන්න. ප්‍රිය බව නිසා ඔබට එතන අප්‍රිය බවක් හැදිලා නම් ඔබ ප්‍රිය බවත් බින්දින්න එතකොට අප්‍රිය බවත් බින්දෙනවා. කොහොමද ඒක කරන්නේ? අපි බණහන හාමුදුරුවන්ට ප්‍රියයිනේ. එතකොට කොහොමද පින්වත්නි ඒ ප්‍රිය බව බින්දින්නේ? මිනිස්සු සමහර වෙලාවට ඇතැම් හාමුදුරුවරු ගැන ඇති කරගත්ත ප්‍රේමනාපකම බණහන්න ගියපු අයට හරි ප්‍රශ්න තියෙන. සමහර වෙලාවට
තමන් වැඩියෙන්ම ප්‍රියමනාප වෙච්ච හාමුදුරුවෝ ගැන ඒ ඇති වෙච්ච ප්‍රියමනාපකම හින්දා කියනවා මං අහන්නේ අර හාමුදුරුවන්ගේ බණ විතරයි. මට අනිත් ඒවා අල්ලන්නේ නැහනේ. මට ඒව අහන්නවත් හිතෙන්නේ නැහැ. දැන් බලන්න හාමුදුරුවරුන්ගේ දේශනයක් අහන්න හිතෙන්නේ නැහැ කියන තැනට අප්‍රිය බවක් හැදිලා. මට ඒ අනිත් බණ අහන්නවත් හිතෙන්නේ නැහැ. මොකක්ද කියන්නේ? අප්‍රිය බවක් හැදිලා. පින්වත්නි මොන්න තරම් හිත පිරිහිලාද? දේශකයන් වහන්සේලාගේ දේශනයක අර්ථය මොකද්ද කියලාවත් හොයන්න තරම්වත් හිතට ප්‍රිය බවක් නැති තැනට අප්‍රිය වෙලා කියන්නේ මොන තරම් හිත අන්තයකට ගිහිල්ලාද? මැද නැහනේ, උපේක්ෂාවක් නැහනේ. සමහර විට තමන් අහපු හාමුදුරුවන්ගේ දේශනයට වඩා වටිනා දේශනයක් කොතන හරි ඇහෙන්න තීච්ච අවස්ථාවක් නැති කරගෙනනේ. මිනිස්සුන්ගේ මනසේ මේ වගේ පැත්තකට තද ප්‍රිය බවක් හදා ගැනීමෙන් තව පැත්තකට අන්තයට ගිහිල්ලා අප්‍රිය අමනාපකම හැදෙනවා නම් ඔබ මතක තියාගන්න ඔබ ධර්මයේ තුල නැහැ. ආගමික ආකල්ප වශයෙන් සමහරට ඔබ බෞද්ධ කියන එක ඇතුලේ ඔබේ මනසේ දැඩි ප්‍රිය බවක් හදාගත් එක තුල ඔබට තියෙනවා නම් අනිත් සියලු ආගම් ගැන අප්‍රමාණ තද අකමැත්තක් අමනාපයක් අප්‍රිය බවක් තියෙනවා නම් ඔබ හොඳට මතක තියාගන්න ඔබේ මනස ධර්මයේ තුල නැහැ. ඔබට හිතේ මම තමයි සුපිරි බෞද්ධයා. මගේ මනස බුද්ධ ආගමට විතරයි බුද්ධ ආගම ගැන දැඩි ප්‍රියභාවයකින් ඉන්න නිසා මට ඔය අනිත් එක ආගමක පේන්න බෑ. මම සිංහලයට විතරයි සිංහලකමට විතරයි මගේ තියෙන දැඩි ප්‍රියභාවය නිසා මට එක ජාතියක්වත් පේන්න බෑ. ඔබ මතක තියාගන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය තුල නැහැ. මොකද ඒ ශ්‍රාවකයා ඔයගේ පීඩනයක නැහැ. ඒ ශ්‍රාවකයාට පින්වත්නි වෙන ආගමක් වෙන ජාතියක් ගැන ඔය වගේ දැඩි අප්‍රසාදයක් අමනාපයක් අප්‍රිය බවක් පිළිකුල් බවක් නැහැ. එයා ඉන්නේ මැද. එතන තමයි සැනසීම තියෙන්නේ. එතන තමයි සංසුන්කම තියෙන්නේ. ඒ සංසුන්කම ඒ සැනසීම නැත්තම් ඔබ ධර්මයේ තුල නැහැ පින්වත්නි. ඔබ ඉන්නේ අන්ත දෙකක. ප්‍රියමනාප සහ අප්‍රිය අමනාප කියන මේ අන්ත දෙකේ හිර වෙලා පුදුම දුකක් ඔබ විඳිනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එහෙම නැහැ. ඒ ශ්‍රාවකත්වයෙන් බැහැර වෙලා ඔබ හිතාගෙන ඉන්නවනම් මං හොඳ බෞද්ධයෙක් කියලා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් බැහැර වෙලා ඔබ හොඳට මතක තියාගන්න ඔබ ඉන්නේ මුලාවක විතරයි. ඒ නිසා බුදුහාඳුරන්ට ඔබට ගෞරවය තියනවා නම් බුදුහාඳුර ගැන ඔබට ශ්‍රද්ධාව තියනවා නම් ඔබ ඉන්න ඕනේ ප්‍රිය අප්‍රිය කියන දෝලනයේ තුල නෙමෙයි මැද. ඔබ ඉන්න ඕනේ මනාප අමනාප කියන දෝලනයේ තුල නෙමෙයි මැද. ශ්‍රද්ධාව තියෙන කෙනා ඉන්නේ එතන. එතකොට මේක හරියට තේරුම් ගත්තේ නැති මිනිස්සු කෙලෙස් වලින්ම සතුටු වෙවි. කෙලෙස් සතුටු කරන්න මතක තියාගන්න. එක්ක කෙලෙස් සහිත මිනිස්සෙගේ කෙලෙස් සහිත හිත සතුටු කරනවා. දැන් මටත් පුළුවන් බණ කියද්දි මෙතනදී දේශනාව ඇතුලේ නියමයි පින්වත්නි ඔබ කෙලින්ම ගන්න ඔය බණ කියපු හාමුදුරුවන්ට බැන්න හාමුදුරුවන්ට අපි දෙකක් කියමුත් ඕක ඇතුලේ එනවනේ පින්වත්නි දේශපාලන මත කට්ටියක් ඒක ඇතුලේ සතුටු වෙනවා දේශපාලනය ගාගෙන ඇතැම් අර පක්ෂ විපක්ෂ කියන දෙක තුල මේක පාවිච්චි කරනවා. එතකොට දැන් මගේ දේශනේ ඒ අයගේ හිත සතුටු වෙන විදිහට මං කළොත් මං කෙලෙස් සතුටු කරලා තියෙන්නේ. ඒ නිසා මට මෙතන කාවත් සතුටු කරන්න අවශ්‍ය නැහැ. මම මේ කතා කරන්නේ මැද ඉඳලා. මගේ දේශනෙත් මැද තියෙන්න එපා. ඒතර මේ ලෝකේ ධර්මයේ තුල ඉන්න මිනිස්සෙකුට ඒ ධර්මයේ ඔස්සේ බලන්න පුළුවන්. අර ඉංජිනේරු මහත්තයා හොඳට අභිධර්මයේ ඉගෙන ගන්න, ධර්මයේ හොඳට අහන, ධර්මයේ ඉගෙනගත් ගැඹුරින් ධර්මයේ හදාරපු මිනිස්සෙක්. හැබැයි මේ අහිංසක මහත්තයාට විදේශගතක පදිංචි වෙලා ඉන්න එතුමට හිතට නිින්දයක් නැති තරමට පීඩනයක් දෙනවා කියන අර අහපු ධර්මයේ දැන් අමතකයි. ඒ ධර්මයේ ඔස්සේ යෝනිසෝ මනසිකාරය කරගන්න අමතක වෙලා. එතුමා සමහර අයට කතා කර බයිනවා. අර බැනපු හාමුදුරන්ට උදව්වට යම් සමහර වෙලාවට අන්තර්ජාලයට මොන හරි ප්‍රකාශයක් කරන කෙනෙකුට ඒගොල්ලන්ට කතා කර බයිනවා මේ මහත්තයා. පව් කරගන්නවද? මොනවද මේ කරන්න කිය බයිනවා. මට කියන්නේ ඉතින් සනස පුදුම විදියට හිත විසිරීලා තියෙන්නේ. මටම තේරෙනවා මේක තේරෙන්නේ නැයි මෙහෙම ඒවා වෙන්නේ හාමුදුරනේ කියලා මම අහනවා. දැන් එතුමා ගැඹුරු ධර්මය දන්න හින්දා මම එතුමෙන් ඇහුවා අතීතේ නිරුද්ධ වෙලා ගියපු රූප ටිකක්, ශබ්ද ටිකක්, අරමුණු ටිකක්
ඔය හැම තැනම තියෙන්නේ බැනපු හාමුදුරුවන්ගේ බැනපුවත් දැන් නිරුද්ධ වෙලා ගියපු සංස්කාර ටික. අතීත නිරුද්ධ වෙච්ච සංස්කාර ටික. බැනුම් අහපු හාමුදුරුවන්ගේ අහපු බැනුම් ඒ ඇහිල්ලත් මේ වෙනකොට නිරුද්ධ වෙච්ච සංස්කාර ටික. ඒවා නිරුද්ධ වෙලා ඉවරයි පින්වත්නි. ඒ අතීතේ නිරුද්ධයි. ඔබතුමාට ඒ බැනුම රෙකෝඩින් එකක් විදියට ඇහුණා නම් ඒ අහපු ඒ හටගත්ත සංස්කාර සියල්ල දැන් නිරුද්ධයි. මම මේ වචන ටික කිව්වේ ඒ જાතිය ගැඹුරු ධර්මයක් දන්න මිනිසෙක් නිසා. නැතුව මම මේ කිසිම ගැඹුරු ධර්මයක් දන්නේ නැති අහිංසක මිනිසෙක් කතාරම මේ මිනිසයාට සංස්කාර නිරුද්ධයි කියන එක කිව්වට ওই මිනිසයාට තේරෙන්නේ නැහැ. හැබැයි අර කියන ඉංජිනේරු මහත්තයට ඒක තේරෙන හින්දා තේරෙන භාෂාවෙන් මම ඇහුවා නිරුද්ධ වෙච්ච සංස්කාර ගොඩකට අලුත් සංස්කාර සකස් කරගන්නේ මොන හේකටද කියලා. එතකොට තමයි එතුමන් නියුනේ. සායනාස මට ඒක අමතකුණයි කිව්වා. නිරුද්ධ වෙච්ච සංස්කාරات එක්කයි මම මේ ගැටි තවත් අලුත් සංස්කාර හදාගන්න කියලා එතුමගේ හිත ඔන්න නුවණ පෑදෙන්න ගත්තා. එතුමා මට කිව්වා සනස නිවුණා මම. මොකද අඩුව වෙලා තිබේ සතිය. සිහිය හරියට පිහිටියා නම් පින්වත්නි අතීතේ නිරුද්ධ වෙච්ච දේත් එක්ක ගැටි යන්නේ නැහැ. විදර්ශනා ප්‍රඥාවක් ඇති කරගන්න කැමති කෙනා ධර්මේ දන්න කෙනා ධර්මය ඔස්සේ විමසනවා. දැකපු රූපත් නිරුද්ධයි නම් අහපු ශබ්දත් නිරුද්ධයි නම් හිතපු අරමුණුත් නිරුද්ධයි නම් මොකද්ද මේ ආපහු අලුතෙන් ඇද හිතේ පීඩන හදාගෙන තව අයට බැන පෝස්ට් දදා ෂෙයා කර මොකද්ද මේ හැම තැනකම තියෙන්නේ. ඒකට අපි කියනවා සංඥා විපල්ලාසය කියලා. ධර්මය ඇතුලේ තියෙන වචන තමයි සංඥා විපල්ලාසය. ඒ කියන්නේ පින්වත්නි අර අනිත්‍ය සංඥාව ඇති කරගන්න ඕන තැනට නිත්‍ය සංඥාව ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යාගේ මනස අනිත්‍ය වෙච්ච දේ දිහා අඳුනගන්නේ නිත්‍යයි විදියට. මාළුකට ධර්මය දන්නවා හැබැයි මේ විපල්ලාසික සංඥා විපල්ලාසික තමයි මනස හැසිරෙන්නේ. දැන් මට ඕක ඉංජිනේරු මහත්තයෙක් කතා කරලා ආපින්ද මං යාට ওই જાති ගැඹුරින් ධර්මයෙන් උත්තර දුන්නේ. නමුත් අපි හිතමු අහිංසක මිනිසෙක් කතා කරා නම් මම කියයි මහත්තයෝ මෙහෙමයි. ඔබතුමා ගැටෙන අය යම්කිසි ගැටෙන චරිතයක් තියෙනවා නම් ඒ ගැටෙන චරිතය දිහා මෙහෙම හිතන්න. දැන් ඒ හාමුදුරු කෙනෙක් අපි හිතමු අසභ්‍ය වචන කිව්වා. ඒ හාමුදුරුන් අසංවර විදියට හැසිරුණා, අසංවර විදියට කතා කළා. ඉතින් හිතන්නකෝ ඒ හාමුදුරන්ගෙන් ඒ වගේ අසභ්‍ය වචන එන්නේ, අසංවර විදියට හැසිරෙන්නේ. ඒ හාමුදුරන්ගේ මනස ප්‍රඥාවෙන් වැඩිලා නැති හින්දානේ. ප්‍රඥාවෙන් වැඩුණ නැත්නම් එහෙම වැඩිහිටියෙක් විදියට දකින්න එපා. ප්‍රඥාවෙන් වැඩිච්ච නැති කෙනා පොඩි ළමෙක් වගේ. ප්‍රඥාව තුලට පොඩි ළමෙක් වගේ. එතකොට අසභ්‍ය වචන කියලා කෑ ගහලා බැනලා හැසිරිච්ච කෙනා කියන්නේ මං කියන්නේ පොඩි ළමෙක් වගේ. අහිංසකයි. ඇයි අහිංසක? ප්‍රඥාව නැමැති පුලුල් මනස තාම වැඩිලා නැති පටු අහිංසක පුංචි හිතක් තියෙන පින්වත්නි. ප්‍රඥාවෙන් පුංචි හිතක්. ඒ වගේ ප්‍රඥාවෙන් පුංචි හිතක් තියෙන කෙනෙක් කියන්නේ හරිය අහිංසකයි. ඒ වගේ අයගේ මනස තමයි හැමතිස්සෙම කුණුහරුප කියාගෙන කෑ ගහගෙන කලබල වෙන්නේ. හොඳට ඔබ හිතන්න. කුණුහරුපයක් කියලා කෑ ගහලා බයින්න ඕන තැන මහා තද ඉවසීමකින් ඉවසන මිනිසෙක් කියලා කියන්නේ ඒ ඉවසීම තියෙන මිනිසයා තමයි ප්‍රබල හිතක් තියෙන ශක්තිමත් හිතක් තියෙන කෙනා. හැබැයි කුණුහරුපයක් කියාගෙන කෑ ගහන කිසිම ඉවසීමක් නැති මිනිසයා කියන්නේ යාට දරා ගන්න බෑනේ. දරා ගන්න බැරි වුණාමනේ පින්වත්නි අර විදියට හැසිරෙන්නේ ප්‍රතික්‍රියාවක් එළියටනේ දරා ගන්න බැරි වුණාට පස්සේ. ඔබ හිතන්න දරා ගන්න පුළුවන් කෙනානේ ශක්තිමත් කෙනා කියන්නේ. දරා ගන්න බැරි කෙනා දුර්වලයානේ. එහෙනම් දුර්වලයා කියන්නේ පොඩි ළමෙක් වගේනේ පින්වත්නි. ඒ වගේ කුණුහරුපයක් කියාගෙන පොඩි ළමෙක් වගේ හැසිරෙන කෙනෙක් දිහා අපි බලන්න ඕනේ අනේ පව් පොඩි ළමෙක් වගේ කියලා පුංචි දරුවෙක් දිහා බලන ඇහිම් බලන්න. දැන් ඔබ නිකන් මං උදාහරණයකට කියන්නම්. පොඩි ළමයි ඉරිසියාවට කරන දේවල් තියෙන කිරිසප්පේ වඩාගෙන ඉන්න අත දරුවෝ සමහරලාට පින්වත්නි මේ තමන්ගේ ගෙදර ඉන්න කවුරු හරි කෙනෙකුට ආදරේ පෙන්නනකොට අර අත දරුවට ඉරිසියා හිතෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. අම්මා ගැන අත දරුවා හරි ආදරෙන් ඉද්දී තාත්තා එනවා අම්මගේ අතක් අල්ල ගන්නවා. දැන් තාත්තා අම්මගේ අත අල්ල ගත්ත ගමන් තාත්තා ගැන ඉරිසියා වෙනවා අර කිරිසප්පයට අත දරුවට. ඊට පස්සේ මේ අම්මගේ අතේ වඩාගෙන ඉන්න මේ පොඩි ළමයා තාත්තගේ අතට ගහනවා. ඇයි අර තාත්තගේ අතට ගහන්නේ? තාත්තා අම්මට ආදරේ කියන එකට
එයාට පිළිගන්න බෑ ඉරිසියයි. එහෙම ඔය චූටි ළමයින්ගේ කිරිසප්පෙන්ගේ හරි අමුතු ඉරිසියාවල් ඔබ දැකලා ඇතේනේ. එහෙම ඉරිසියාවක් දැක්කම පින්වත්නි ඔබට ඒ දරුවා ගැන එන්නේ තරහක්ද? අපෝ කියලා ඔබට තරහක් එනවද? නෑ. ඔබ ඒ ළමයාගේ ඉරිසියාව දකිද්දී ඔබට එන්නේ අනේ පව් හරි කියුට් අප්පා කියලා ඒ ළමයාව නිකන් මිරිකනවා, ඒ ළමයාව හුරතල් කරනවා. අර එයාගේ තියෙන ඉරිසියාව දකින්නත් ඔබට එන්නේ පව් කියලා හැඟීමක් නේ පින්වත්නි. හැබැයි ඒ ළමයා වැඩිහිටියෙක් වෙච්ච දාට ওই විදිහේ ඉරිසියාවක් පාන්න ගියාම ඔන්න එතෙන්දි තරහ එනවා. හොඳට බලන්න ඔබ පොඩි ළමෙක්ගේ ඉරිසියාවට ඔබ කියුට් කියලා හුරතල් කරද්දී ඒ දරුවා වැඩිහිටියෙක් වෙලා ඒ ඉරිසියාව පානකොට ඔබ බයිනවා නම් තරහ ගන්නවා නම් එහෙනම් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? ඉරිසියාව කියන එකට නෙමෙයි ඔබට තරහ ගිහින් තියෙන්නේ. වැඩිහිටියෙක් තුලින් ඔබ ඒක බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔබ හිතන්න සිවුරක් දාගෙන හිටියත් හාමුදුරු කෙනෙක් පින්වත්නි පොඩි ළමෙක් වගේ මනස වැඩිලා නැති ගති ගුණ එළියට එනවනම් හැසිරීම එනවනම් ඔබ දකින්නේ හාමුදුරු වැඩිහිටි මනසක් නෑ, පුංචි මනසක් තියෙන්නේ, ලදරු මනසක් තියෙන්නේ. ලදරු මනසක් තියෙන කෙනාගෙන් එළියට එන ප්‍රතික්‍රියාවලට ඔබට පින්වත්නි පොඩි ළමෙක් දිහා බලපු විදිහට ඒක නිකන් හුරතල්කමක්, ඒක ඇතුලේ කියුට් ගතියක් තියෙනවා කියලා ඔබට බලන්න පුළුවන් වුණොත් එහෙම ඔබ පින්වත්නි තරහා ගන්න එකක් නෑ. ඒ කියන්නේ අනුකම්පා කළ යුතු හිතට ඔබට අනුකම්පා කරන්න පුළුවන්. අර මම කිව්වේ මැදට එන්න කියලා. ඒ මැදට ඔබේ මනස එදාට ගේන්න පුළුවන් වෙනවා. එක්ක නිරුද්ධ වෙච්ච ඒ සංස්කාරයන් ස්වභාවය දැකලා විදර්ශනා ප්‍රඥාවෙන් බලලා මැදට එන්න ඕනේ. එච්චර මනසක් ඔබට නැත්තම් විදර්ශනා නුවණින් දකින්න ඔබ ඔයගේ පොඩි ළමෙක් දිහා බලන විදිහට බලන්න පටන් ගන්න. අනිත් එක මම ඔබට පොඩි උදාහරණ කීපයක් කියන්නම්. මේ බුද්ධ ශාසනය පින්වත්නි මේ කර්මයේ ස්වභාවය තේරුම් අරගන්නකෝ. ඔබට ප්‍රියමනාප කෙනෙකුට බැනුම් අහන්න හම්බුණා නම් ඔබ හිතන්න ඔබ ගොඩාක් ගරු කරන හාන්තුරු කෙනෙකුට කුණුහරුපෙන් බැනුම් අහන්න හම්බුණා. ඔබේ හිතට දැන් ඔය ප්‍රියමනාපකම හින්දා අර හාමුදුරුවන්ට තියෙන ප්‍රිය බව හින්දා ඔබට හිතෙනවා මේ හාමුදුරුව අහිංසකයි, මේ හාමුදුරුව පාඩුවේ හිටියේ, මේ අහිංසක පාඩුවේ හාමුදුරන්ට නිකරුණේ මෙහෙම බැනුම් අහන්න එහෙම කොහොමද? අපිට එහෙමනේ හිතෙන්නේ එකපාරට. අසාධාරණයි. උන්වහන්සේට එහෙම බයින් එක අසාධාරණයි. පින්වත්නි, ඒ ප්‍රියමනාප හාමුදුරුව ගැන ඔබට එතෙන්දි මැදට එන්න මෙන්න මෙහෙම හිතන්න. කොහොමද? ඒ හාමුදුරුව අද බැනුම් අහන්නේ අතීතයේ උන්වහන්සේ රැස් කරගත්තේ යම් කිසි කර්ම දායාදයක් තමයි ඔය. අද උන්වහන්සේ මුකුත් වරදක් කරලා නැතුව බැනුම් අහන වෙන්න පුළුවන්. හැබැයි ඔය බැනුම් අහන්නේ උන්වහන්සේ අතීතේ කාට හරි ඔය විදිහට බැනපු නිඳා කරපු එකේ විපාකයක් විදිහට වෙන්නේ නැති. අන්න කර්මය ඔස්සේ බලන්න. එතකොට ඔබට හිතෙන්නේ මේක අසාධාරණ වෙච්ච සිද්ධියක් කියලා. අයියේ මේ හාමුදුරුව අද මේ බැනුම අහන්නේ අතීතේ ඒ කර්මයක විපාකයක්. එතකොට පින්වත්නි නිස්කාරණේ බැනුම් අහලා කියලා හිතෙන්නේ නැහනේ. ඒක හේතුවක ඵලයක් කියලා ඔබ දකින්නේ. හේතුවක ඵලයක් වෙනකොට අපිට එතෙන්දි තරහ ගන්න දෙයක් නැහැනේ පින්වත්නි. ගහ සාරවත් නම් ඒ ගහේ ගෙඩි පළ ගන්න පළදා වෙන ස්වභාවය තියෙනවා නම් ඒ ගහේ ගෙඩියනකොට ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේ අපි කර්ම දායාදය රැස් කරගත්ත භවගාමී ගමනක ඉන්න කෙනෙකුට කරගත්ත කර්ම විපාක වලට විපාක ලැබෙනකොට ඒක සාමාන්‍ය දෙයක්. එතකොට යම්කිසි ආන්දර කෙනෙක් ඒ වගේ බැනුමක් අහනකොට උන්වහන්සේගේ කර්මයක් උන්වහන්සේ ගෙවනවා නම් ඒක දැකලා ඔබට එතකොට හිතෙනවා අර මේක ඒ ආන්දර අතීතේ රැස් කරගත්ත දෙයක් නේ අද ගෙවන්නේ. එතකොට අර ප්‍රියමනාපකම මැදට ටිකක් එනවා. ඒ මැදට එන විදිහ උපේක්ෂාව වෙනවා. මම පොඩි උදාහරණ කීපයක් ඔබට කියන්නම්. මුගලන් මහරහතන් වහන්සේ ඇට කුඩු වෙනකන් ගුටි වැදිලා පිරිනිවන් පෑවනේ. ඔබ හිතන්න පින්වත්නි ඔබ ප්‍රිය කරන හාමුදුරු කෙනෙකුට කුණුහරුපකින් බයින ඇහුණාට පස්සේ ඔබේ හිතට මහා තද පීඩනයක් එනවනම් ඔබ බුද්ධ කාලේ හිටියානම් අග්‍ර ශ්‍රාවක උත්තමයෙකුට මහරහත් උත්තමයෙකුට මොග්ගල්ලාන නැමැති මහා උත්තමයට ඇට කුඩු වෙන්න ගුටි වැදිලා පිරිනවම් පාලා කියලා ඇහෙනකොට පින්වත්නි ඔබේ හිත කොහොම පීඩණයටපත් වේද? මේ නිකන් බැනුමක් කුණුහරුපයක් ඇහුණා කියලා ඔබ ප්‍රිය කරන හාමුදුරු කෙනෙකුට ඔබේ හිතට දුක එනවනම් ඔබ අර වගේ දෙයකද? දැන් මේ හාමුදුරුව බැනුම ඇහුවා මිසක් අපවත් උන්නේ නැහනේ. මේ හාමුදුරුව සිල්වත් වුණාට මේ හාමුදුරුව මහරහත් උත්තමයෙක් අග්‍ර ශ්‍රාවකෙක් මුගලන් මහරහතන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකෙක් නෙමෙයිනේ.
එතකොට සිල්වත් හාමුදුරන්ට බැනුමක් ඇහුණා කියලා ඔහොම දුක හිතෙනවා නම් මහරහත් අග්‍රශ්‍රාවක උත්තමයෙකුට පිරිනුවම් පාන තැනට ඇට කුඩු වෙන්න ගුටි වැදුනම ඔබට කොහොම දුක හිතෙයිද? පින්වත්නි මතක තියාගන්න මුගලන් හාමුදුරන්ට ඒ දේ උනේ අතීතේ උන්වහන්සේ කරගත්ත කර්මවල විපාකයක් දායාදයක්. දැන් ඔබ එදා ඒ කර්මේ රැස් කරන කාලේ හිටියනම් මොකක් වෙයිද? උන්වහන්සේට ඇට කුඩු වෙන්න ගුටි වැදුනේ එක්තරා ආත්මයකදී තමන්ගේ අම්මටයි තාත්තට ඇට කුඩු වෙන්න ගහලා මරලා දාපු විපාකයකටනේ. හොඳයි ඔබ හිතන්න ඔබ මුගලන් මහරහතන් වහන්සේගේ පැත්තේ ඉඳලා හිතනවා. ඔබම එදා ඒ මුගලන් මහරහතන් වහන්සේ අර තරුණයෙක් විදිහට අම්මගේ තාත්තගේ ඇට කුඩු වෙන්න ගහපු ආත්මේ එදා ඔබ හිටියනම් ඉපදිලා ඒ ගමේ ඔබට ආරංචි වෙන ප්‍රවෘත්තියක් විදිහට අන්න අසවල් තරුණයා තමන්ගේ අම්මටයි තාත්තටයි ඇට කුඩු වෙනකම් මැරෙන්න ගහලා මරලා දාලා කියලා ඔබට ආරංචි වෙනවා. ඔබ එදා ඒ ගමේ ඉන්නවා. දැන් මේ තරුණයා මුගලන් හාමුදුරුවෝ කියලා ඔබ එතකොට දන්නේ නැහැනේ පින්වත්නි. ඔබට ආරංචි වෙන්නේ මේ කොල්ලෙක් මේ තමන්ගේ අම්මටයි තාත්තටයි ඇට කුඩු වෙනකම් ගහලා මරලා දාලා කියලා. ඔබට ඒ ටික ආරංචි වුණාට පස්සේ ඔබ කොහොම හැසිරෙයිද? ඔබ එදාට ඒ තරුණයාට බණි මොන කාලකන්නේද මේ වගේ කියලා ඔබ එදාට පින්වත්නි මේ වගේ මිනිසුන්ව එල්ලලා මරන්න ඕනේ කියයි. ගල් ගහලා මරන්න ඕනේ කියයි. ජීවිතාන්තය දක්වා දඬුවම් නෙමෙයි කෙලිම මරණ දඬුවම් දෙන්න කියයි. එහෙම බැනලා පස්සේ ඒ තරුණයා මොග්ගල්ලාන නමින් ඉපදිලා පස්සේ කාලෙක මෙහෙම රහතන් වහන්සේ නමක් විදියට පත් වෙනකොට ඔබ එදාට ඒ ආත්මෙදී අනුකම්පා කරනවා. අනේ ඒ උත්තමයාට එහෙම ගහලා මොන අපරාධයක්ද දෙයියනේ ගන්නවා එදාට. බලන්නකෝ කර්මය කරනකොට බැනලා විපාකෙ විඳිනකොට අනේ පව් ගාලා අනුකම්පා කරනවා. ඉතින් දැන් මෙතනත් හිතන්නකෝ එක හාමුදුරු කෙනෙක් කුණුහරුපෙන් බහිනවා නම් තව හාමුදුරු කෙනෙක් කුණුහරුපයක් අහනවා නම් කෙනෙක් කර්මයක් රැස් කරනවා තව කෙනෙක් කර්මයක් ගෙවනවා. එතකොට ගෙවන හාමුදුරුවන්ගේ ගෙවන්නේ අතීතයේ උන්වහන්සේ කරපු කර්මයක් කියලා දැක්කට පස්සේ එතනත් මැදට ඇවිල්ලා උපේක්ෂා වෙලා හිත බැලන්ස් වෙනවා. අනේ මේ හාමුදුරු අලුතෙන් කරපු කර්මයට මුන්නහන්සේටත් කවදා හරි මේ වගේ වචන අහහා විපාක විඳින්න වෙයි කියලා හිතනකොට ඒ හාමුදුරුව ගැනත් අනුකම්පාවක් ඇවිල්ලා එතනත් ඔබේ හිත මැදට ඇවිල්ලා උපේක්ෂා වෙලා හිත බැලන්ස් වෙනවා. බෞද්ධයෙක් ඉන්නෝනේ අන්නේ මැද. ඔබේ මනසේ තියෙන්න ඕනේ එතන පින්වත්නි මැද. එතන තමයි නිවෙන්නේ, එතන තමයි උපේක්ෂාව තියෙන්නේ. අනික මේ ශාසනයේ ඔය සමහර චරිත දැන් ඔය මුගලන් මහරහතන් වහන්සේ ගත්තොත් මේ ගෙවෙන කල්පේ මහා භද්‍ර කල්පේනේ. කල්පයක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. සමහර කල්ප වලට එක බුද්ධ ශාසනයක්වත් නැහැ. හැබැයි මේ අපි ගෙවන කල්පේ භද්‍ර කල්පේ කියලා කියන්නේ මේක භද්‍ර කියන වචනේ තේරුම මොකද්ද පාලියෙන්? ඔබ දන්නවද? පින්වත්නි භද්‍ර කියලා කියන්නේ පාලි භාෂාවෙන් මේ වාසනාවන්ත කියන වචනේ. භද්‍ර. හරිද? එතකොට මහා භද්‍ර කල්පේ කියලා කියන්නේ ගොඩාක් වාසනාවන්ත කල්පේ කියන එකයි. ඇයි මේ කල්පෙට ගොඩාක් වාසනාවන්ත කල්පයක් කියන්නේ? බුද්ධ ශාසනය එකක්වත් නැති කල්ප ඕන තරම් ගෙවෙද්දී දන්න කියන කාලෙක පින්වත්නි එක කල්පයක් ඇතුලේ බුද්ධ ශාසන 5ක් පහළ වෙන කල්පයක් කියන්නේ මේ කල්පේ. එක කල්පයක් ඇතුලේ බුද්ධ ශාසන 5ක්. හිතාගන්න බැරි. කියන්නේ දන්න ඉතිහාසෙක එහෙම කල්පයක් නැහැ. මෙච්චර වාසනාවන්ත කල්පයක්. දැන් අපි ඉන්නේ මේ 4 වෙනි බුද්ධ ශාසනේ. තව එක බුද්ධ ශාසනයක් ඉතුරුයි. ඒක තමයි මෛත්‍රී බුද්ධ ශාසනය. ඔය ඔච්චර මෛත්‍රී කියලා තව බුද්ධ ශාසනයක් ගැන කතා කරන්නේ මේ එක කල්පයක් ඇතුළේ මේක එක පැකේජ් එකක් වගේ. මේ බුදවරු 5 නම පහළ වෙන කල්පයක් මේක. එතකොට පින්වත්නි මේ දැනට පහළ වෙච්ච 4 නම කවුද? භද්‍ර කල්පේ පහළ වෙච්ච පළවෙනිම බුදුහාඳුර තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ පහළ වුණා කොණාගමන බුදුරජාණන් වහන්සේ. අපේ බුද්ධ ශාසනයට කලින් බුද්ධ ශාසනය තමයි කාශ්‍යප බුද්ධ ශාසනය. දැන් තියෙන්නේ ගෞතම බුද්ධ ශාසනය. දැන් ඉස්සරහට පහළ වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය. එතකොට ඔන්න බුද්ධ ශාසන 5යි. දැන් අපේ බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ ඊට කලින් බුදුහාමුදුරුවන්ට ඒ කියන්නේ මේ කල්පේ ඇතුළෙම මහ කාලයක් නෙමෙයි මේ කල්පේ ඇතුළෙම කාශ්‍යප බුද්ධ ශාසනයේ තියෙද්දී ඊළඟට බුදු වෙන්න ඉන්න අපේ ගෞතම බුදුහාඳුරෝ එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදිලා හිටියේ ජෝතිපාල කියලා නමයි. දැන් මේ ජෝතිපාල ඊළඟට බුදු වෙන ගෞතම බුදුහාඳුරෝ. ඔබ හිතන්න දැන් තියෙන්නේ ඔන්න කාශ්‍යප බුද්ධ ශාසනේ ඊළඟට පහළ වෙන ගෞතම බුද්ධ ශාසනේ බුදුහාඳුරෝ තමයි මේ ජෝතිපාල කියන මහත්තයා.
මේ ජෝතිපාල කියන මහත්තයා පින්වත්නි තමන් ඊළඟට බුදු වෙන ගෞතම බුදුන් කියලා දැනන් හිටියේ නෑ. මෙයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට පුදුම තරහකින් හිටියේ මේ සමහරලට බයිනෝ කාලකන්ණිය කියලා. හරිද? කාලකන්ණිය කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට බැන හිටියේ මේ ජෝතිපාල කවුරුවත් නෙවෙයි ඊළඟට බුදු වෙන ගෞතම බුදුහාඳුරෝ. ඔබ හිතන්නකෝ එතකොට පින්වත්නි දැන් අද ජෝතිපාල වගේ කවුරු හරි ඔන්න ගෞතම බුදුරජාණන් වහන්සේට කාලකන්ණිය කියලා බයින නිරාගමික හරි කවුරු හරි මිනිසෙක් ඉන්නවා කියමුකෝ. දැන් මේ මිනිසයාට අපි කිව්වොත් එහෙම මේ තමයි ඊළඟට බුදු වෙන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කියලා කවුරුත් විශ්වාස කරයිද? මිනිස්සු හිතාගෙන ඉන්නේ බෝධිසත්වයෙක් කියන්නේ සාන්ත දාන්ත වචන තියෙන සුදු ඇඳගත්ත හරිම සංවර භාවනා කරන නිකන් ඒ જાතියයිනේ බෝධිසත්ව කියලා අපි හිතන්නේ. හැබැයි දැන් මේ බෝධිසත්වයා බුදු කෙනෙකුට කාලකන්ණිය කියලා බයින විදිහට ඊළඟට බුදු වෙන කෙනා මේ බෝධිසත්වයෙක් විදිහට හිටියා නම් කාශ්‍යප බුදුහාඳුරෝ ඉන්නකොට හැබැයි පස්සේ ජෝතිපාල බුදුහාඳුරෝ ගැන පැහැදිලා මහානත් වෙනවා ජෝතිපාල ස්වාමීන් වහන්සේ කියලා මහාන වෙනවා. ඒක වෙනම කතාවක්. එතකොට දැන් අදත් බැන ඉන්න මිනිස්සු පස්සේ කාලෙක හිතා ගන්න බැරි විදිහට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා මහාන වෙන අවස්ථා තියෙනවානේ. ඉතින් එහෙම බැන ඉන්න මිනිස්සෙක්ව ශනිකව දැක්කට පස්සේ අපි කිව්වොත් එහෙම මේ ඊළඟ බුදුහාමුදුරෝ මේ බෝධිසත්වයා කියලා කවුද පිළිගන්නේ පින්වත්නි? අනිත් එක තමයි ඔය මුගලන් මහරහතන් වහන්සේ මේ කල්පය ඇතුළෙම අර මුල් බුදුහාමුදුරෝ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෙකුට ඔළුව පැලෙන්න ගලකින් ගහනවා. මේ කල්පය ඇතුළෙම කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයාට විදුර සංජීව කියලා හිටියා ඔය සරියුත් මුගලන් වගේ දෙනවා. එතන විදුර කියන ස්වාමීන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේගේ ඔළුව පැලෙන්න ගලකින් ගහනවා. ඒ ගලෙන් ගහපු කෙනා මෙන්න බුද්ධ ශාසන දෙකකට පස්සේ කොණාගමන කාශ්‍යප කියන ශාසන දෙකෙන් පස්සේ ගෞතම බුදුහාමුදුරන්ගේ අග්‍ර ශ්‍රාවකයා වෙනවා මුගලන් මහරහතන් වහන්සේ. හිතා ගන්නකො අග්‍ර ශ්‍රාවකයෙකුට ඔළුව පැලෙන්න ගලෙන් ගහපු කෙනා ඒ කල්පය ඇතුළෙම තව බුදු කෙනෙකුගේ අග්‍ර ශ්‍රාවකෙක් වෙනවා එකම කල්පය ඇතුළේ. පින්වත්නි අර වගේ අග්‍ර ශ්‍රාවකයෙකුට ගලකින් ගහපු කෙනත් අග්‍ර ශ්‍රාවකෙක් වෙන කෙනෙක් නම් ඒ කල්පෙම ඉතින් ඔබ හිතන්නකෝ හාමුදුරු කෙනෙකුට කුණුහරුපෙන් බැන්න කියලා තව හාමුදුරු කෙනෙක් අපි දන්නේ නැනේ කුණුහරුපෙන් බැනපු හාමුදුරුවොත් මේ ඊළඟ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවන්ගේ අග්‍ර ශ්‍රාවකයෙක් වෙන වෙයිද දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා කවුරු වෙයිද? එයා ඊළඟ ආත්මේ මේ කවුරු වෙන කෙනෙක්ද? ඊළඟ බුද්ධ ශාසනයේ කවුරු වෙන කෙනෙක්ද? එයා නිරේ යන නිරිසතේද මොකක්වත් ඒ නිසා අපි දන්නේ නැති හින්දා කාගෙනවත් මං කියන්නේ පින්වත්නි ඔබ මේ මනින්න එපා. අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි අරයා දුස්සීලයි මුකුත් මයින්න එපා. ඔබ ගැන හොයාගන්න. ඔබ ගැන විතරක් හොයන්න. ඔබ ඔබේ සංවරකම ගැන හොයන්න. ඔබ ඔබේ අසංවරකම නැති කරගන්න එක ගැන විතරක් හිතන්න. ඔබ අරයා ගැන ප්‍රියමනාපකමයි අරයා ගැන අප්‍රියමනාපකමයි නැතුව ඔබ මැද ඉඳලා හිතන්න. කෙනෙක් කර්මයක් ගෙවුවා කෙනෙක් කර්මයක් රැස් කරා. ගෙවපු කෙනත් අතීතේ කර්ම කරපු හින්දායි අද ගෙවන්නේ කියලා හිතන්න. කර්මය අද කරන කෙනා කවදා හරි අනේ එයත් මේ වගේ විපාක විඳිනවා කියලා හිතන්න. දෙපැත්තම ඒ විදිහට මැද ඉඳලා හිතලා ඔබ මැදට ඇවිල්ලා උපේක්ෂාවෙන් නිවෙන්න බුද්ධ ශාසනයේ තියෙන එතනයි කියලා අද ඉරිදා හිරු සදහම් උදෑසන ඔස්සේ ඔබට ඒ උතුම් දහම් අවවාදේ දහම් පණිවිඩය ලබා දෙමින් හැම කෙනෙක් ගැනම ඔබට ජීවිතේ දිහා පින්වත්නි අවබෝධයෙන් පටු නැති පුළුල් මනසකින් දැකලා ඔබේ මනස නිවා ගන්න සංසිඳෙන්න ඔබට මේ උතුම් අනුශාසනාව හේතු වාසනා වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. අද ඉරිදා හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ පූජ්‍යපාද වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ